සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය පිළිබඳව අපි මේ කතා කරමින් සිටින්නේ. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත්වන්නේ මිරිහාන එක්වත්ත පාරේ පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලෝකීය තිලකා කොළොන්නේ මෑණියන්ට වසර 3කට පෙර මිය පරලෝකීය ධර්මදාස කොළොන්නේ පියාණන්ට සහ 2021 2/26 වෙනි දින මිය පරලෝකීය ස්වර්ණාවතී කුමාරිහාමි මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස දූ දරුවන් විසින් තමයි අද මේ ධර්ම දේශනාව මේ ශ්‍රද්ධා රූප වාහිනියනොත් ලක්විරු ගුවන් විදුලියනොත් විකාශනය කරවන්නේ. ඉතින් ඒ නිසා මේ රැස් වෙන අනන්ත අප්‍රමාණ පින් බලයෙන් ඒ සියලු දෙනා යහපතට සැපයටපත් වේවා කියන අදහසින් අද අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි, ලෝකෙට කලාතුරකින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළවන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ කාලේ වඩිනකොට සමහර බ්‍රාහ්මණයෝ ඇවිල්ලා ඇහුවා, ඔබ වහන්සේ දෙවි කෙනෙක්ද? බ්‍රාහ්මණයෙක්ද? සක්දෙවිඳුද? එහෙම නැත්නම් සිද්ධ විද්‍යාදරේද? මිනිස්සෙක්ද? කවුද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එලාවේ වදාලා, මම දෙවියෙකුත් නෙවෙයි, බ්‍රාහ්මණයෙකුත් නෙවෙයි, ඒ වගේම එක්තරා පරයයකින් ගත්තොත් මිනිසෙකුත් නෙවෙයි. බ්‍රාහ්මණය මම ඔබට වැටහෙන්න උපමාවක් කියන්නම්. ඒ තමයි නෙළුම් පොකුණක නෙළුමක් හැදිලා තියෙනවා. එතකොට මේ මඩේ හැදුන නෙළුම් පොහට්ටුව වතුරෙන් උඩට මතුවෙලා පිපි සුවඳ හමමින් පවතිනවා, වතුරේ ගෑවෙන්නේ නැතුව. ආන් ඒ වගේ මිනිස්සු අතර ඉපදුනාට, මිනිස්සු අතර ජීවත් වුණාට මිනිසුන්ගේ කෙලෙස් එක ගෑවෙන්නේ නැතුව වැඩ සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ නිසා අපේ ජීවිතයේ අපේ සිත්වල හට ගන්නා වූ කිසිම ක්ලේශයක් බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබුණේ නැහැ. අපේ ඥාතීන්ගේ තියෙන කිසිම ක්ලේශයක්වත් බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබුණේ නැහැ. අපේ ගම්වල ඇත්තන්ගේ, අපේ නගරේ, අපේ පළාතේ, අපේ රටේ, මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ තියෙන ක්ලේශයක් බුදුරජාණන් වහන්සේගේ තිබුණේ නැහැ. තුන් ලෝකේ කාගේවත් හිතවල තියෙන, තුන් ලෝකෙම සත්වයන්ගේ හිතවල තියෙනවනේ කෙලෙස්. ඒ කිසිම ක්ලේශයක අංශු මාත්‍රයක් බුදුරජාණන් වහන්සේගේ හිතේ තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගයාවේ වජිරාසනේ ජයශ්‍රී මහ බෝසෙවණේ තමයි ඒ සකල ක්ලේශයන් ප්‍රහාණය කළේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ ওই කෙලෙස් ප්‍රහාණය කරන විදිහට ඒ බුදුසිත හටගත්තේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ නිකලෙස් බව බුදුරජාණන් වහන්සේට ලැබුණේ සම්මා සම්බුද්ධත්වයේ උන්වහන්සේ කල්පනා කරපු ක්‍රමයක් එක්ක. උන්වහන්සේ ගමන් කරපු මාවතත් එක්ක. උන්වහන්සේ ගමන් කරපු ප්‍රතිපදාවත් එක්ක. සම්මා සම්බුදු වෙලා කෙලෙස් නැසුවා නෙවෙයි. කෙලෙස් නසාගෙන සම්බුදු බවට පත් වුණා. ඊළඟට සම්බුදු වෙලා ජීවිතය අවබෝධ කළා නෙවෙයි. ජීවිතය අවබෝධ කරගෙන සම්බුදු වුණා. දැන් ඒ නිසා ඒකයි පුදුමේ. කියා දෙන්න ගුරුවරයෙක් නැතුව කවුරුවත් නැතුව තමා තුළින්ම තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට රෝහිතස්ස කියන දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා ගමනින් ගිහිල්ලා මේ ලෝකේ කෙලවරට යන්න පුළුවන්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇවිදලා මේ ලෝකේ කෙලවරක් කරන්න බෑ. ඒ වගේම ලෝකේ කෙලවරට දකින්න නැතුව නිවන් දකින්නත් බෑ. මේ බඹයක් සහිත මේ ශරීරයම තමයි කො ලෝකය. මේක කෙලවරට දකින්න ඕන. අර දෙවියා කියනවා කොච්චර සත්‍යයක්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මං කලින් හිටියා රෝහිතස්ස කියලා ඉරිසිවරයෙක් වෙලා මට පුළුවන් නැගෙනහිර සාගරේ ඉඳලා බටහිර සාගරයට එක පියවරක් තියන්න. එහෙම පියවරක් තියලා වේගෙන් ගමන් කරන්න පුළුවන් ඉරිදී ඇති ඔය ඉපදිලා මම මේ ලෝකේ අවුරුදු 100ක් පුරාවට ලෝකේ කෙලවරක් හොයාගෙන ගියා. ගමනින් ඇවිදලා ලෝකේ කෙලවරක් මට දකින්න පුළුවන් උනේ නැහැ. අතරමඟදීම මම මැරිලා ගියා. භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණා කොච්චර සත්‍යයක්ද ලෝකේ කෙලවර හොයන්න මේ බඹයක් පමණ ශරීරයේම තේරුම් ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේගේ දහම් අවවාදයේ හික්මුණා. ඉතින් මේ ලෝකෙම හැදිලා තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරය. මේ බඹයක් පමණ ශරීරයේ කොටස් 6කට බෙදන්න පුළුවන්. ඒ කොටස් 6 තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මම සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්ම සම්බුදු නොවී සිටියේදීම බෝධිසත්ව කාලයේම මම කල්පනා කළා මේ ඇසේ ආස්වාදයේ කුමක්ද? ඇසේ ආදීනවේ කුමක්ද? ඇසේ නිස්සරණේ කුමක්ද? ඇසේ කනේ නාසයේ දිවේ ආස්වාදයේ කුමක්ද? දිවේ ආදීනවේ කුමක්ද? දිවේ නිස්සරණේ කුමක්ද? කයේ ආස්වාදයේ කුමක්ද? කයේ ආදීනවේ කුමක්ද? කයේ නිස්සරණේ කුමක්ද? මනසේ ආස්වාදයේ කුමක්ද? මනසේ ආදීනවේ කුමක්ද? මනසේ නිස්සරණේ කුමක්ද කියලා බෝධිසත්ව කාලයේම සම්බුදු නොවී සිටියේදීම මේ ආයතනයි ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ නුවණින් විමසුවා කියනවා. එතකොට කියලා දෙන්න කෙනෙක් නැතුව තමා විසින්ම ජීවිතේ මේ විදිහට බලන එක තමයි ආශ්චර්ය කාරණය, අద్భుත කාරණය. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්ව ওই විදිහට යෝනිසෝ මනසිකාරය කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා ඇසේ ආස්වාදය. ඒ තමයි ඇස මුල් කරගෙන සැපක් සොම්නසක් හට ගන්නවද? ඒ ඇසේ ආස්වාදයයි. ඒ වගේම ඒ ඇස අනිත්‍යද, දුක් සහිතද, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තද? ඒ ඇසේ ආදීනවයි. ඇස කෙරෙහි තියෙන චන්ද රාගය බැඳීම දුරු කිරීමක් ඇද්ද? ඒ ඇසේ නිස්සරණය. මේ විදිහට ඇස කන නාසය දිවකය මනස මේ ආයතන 6 මුල් කරගෙන සැපක් සොම්නසක් හටගන්න එක තමයි ආස්වාදය කියන්නේ. නමුත් මේක අනිත්‍ය වෙලා යනවා, වෙනස් වෙලා යනවා, අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඒක තමයි ඇසේ ආදීනවය.
මේ කෙරෙහි චන්දරාගයේ දුරු කිරීමක් ඇද්ද? මේක තමයි නිස්සරණය. එතකොට මහා බෝධිසත්වෝ ඒ විදිහට නුවණින් විමසද්දී අස අවබෝධ වුණා, කන අවබෝධ වුණා, නාසය අවබෝධ වුණා, දිව අවබෝධ වුණා, කය අවබෝධ වුණා, මනස අවබෝධ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තාක් මේ ආස්වාදයේ විදිහට දකින්නකල්, ආදීනවේ විදිහට දකින්නකල්, නිස්සරණේ විදිහට දකින්නකල් ඒ තාක් සම්මා සම්බුදුයි කියලා ප්‍රතිඥා දුන්නේ. යම් වෙලාවක මම ආස්වාදයේ විදිහට දැක්කද, ආදීනවේ විදිහට දැක්කද, නිස්සරණේ විදිහට දැක්කද, ආන්න එතකොට මම ප්‍රතිඥා දුන්නා මං සම්මා සම්බුදු බවට පත් වුණා කියලා. මාගේ චේතෝ විමුක්තිය අකෝප්‍ය වුණා, නොසෙල් වෙන ස්වභාවයට පත් වුණා. මං ආයේ උපතක්කට පත් වෙන්නේ නැහැ කියලා. බලන්න මේ සම්මා සම්බු ආසවක්ඛ්‍ය ඥානෙ මේ විස්තර කරන්නේ. එදා වෙසක් පුන් පොයේ දවසේ ජයසිරි මහ බෝසෙවණි කළ මේ ජීවිතයේ අවබෝධය මේ විස්තර කරන්නේ. එතකොට පින්වත්නි මේ ආයතන 6. එතකොට ආයතන 6 ආස්වාදේ යන්තාක්ද ඒ තාක් අවබෝධ කළා. ඇස්සේ ආදීනවේ යන්තාක්ද ඒ තාක් අවබෝධ කළා. ඊළඟට නිස්සාරණේ යම්තාක්ද ඒ තාක් අවබෝධ කළා. එතකොට ආයතන 6 පිළිබඳව භාග්‍යතුන් වහන්සේට තිබ්බ අවබෝධ ඥානය අහස තරම් අනන්තයි අසීමිතයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 අවබෝධ කරන්ට බුදුරජාණන් වහන්සේ වදාළා දැන් මේ ලෝක සත්වයාට ආයතන 6 නිසා දෙකක් ප්‍රකටව තියෙනවා. ඒ තමයි ආස්වාදයයි ආදීනවේ. ආයතන 6 නිසා ආස්වාදයේත් විඳිනවා, ආයතන 6 නිසා ආදීනවෙත් විඳිනවා. නිස්සරණයක් නැහැ. නිස්සරණයක් තියෙන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනිකම පමණයි. මේ ලෝකේ තියෙන්නේ කාරණා දෙකයි, ආස්වාදයේ ආදීනවේ. දැන් උදාහරණයක් බලන්න, ඔබ ගෙදර යන්තාක් බඩු බාහිරාදී ඇද්ද, බහන්න ඇද්ද, ඔය ඔක්කොම ඇහැ පිනවනේවා, කන පිනවනේවා, නාසය පිනවනේවා, දිව පිනවනේවා, කය පිනවනේවා, සිත පිනවනේවා. ඒ නිසා ආස්වාදයේ හිත සතුටු කරන දේවල්, ඇස කන නාසය දිව කය මනස සතුටු කරන දේවල් තමයි අපි රැස් කරගන්නේ, හොයන්නේ, කැමති වෙන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි කැමති ආස්වාදයට සරාගී වෙනවා. ආස්වාදයට කැමැත්තෙන් ඇලෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආයතන 6 ආස්වාදයක් නැත්තම් මේ ලෝක සත්වයා මේ ආයතන 6ට ඇලෙන්නේ නැහැ. ඒතකොට මෙච්චර ඇලෙන්නේ ඊළඟ මේ ගිහි ජීවිතය අතහර ගන්න බැරි, කාමයේ අතහැර ගන්න බැරි. ඇයි මේ වගේ ආස්වාදයක් තියෙන නිසා. මේ දුක් විඳිමින්, පීඩා විඳිමින් මරණ මොහොතේ ලෙඩ ඇඳේ දඟලනවනේ ජීවත් වෙන්න. මෙච්චර විඳවන මේ ඇඟ මැරිලා ගියාට මොකද? ඒත් අවසාන හුස්ම පොදත් නතර කරගන්න, ජීවත් කරවන්න දඟලන්නේ අර රෝග වලින් පීඩා විඳවන ඇඟෙනොත් අපි ආස්වාදයක් හොයනවා. අපිට බලාපොරොත්තුවක හරි කොතනක හරි ආස්වාදයක් තියෙනවා. සමහර වෙලාවට මම සුවපත් වේවි කියන සිතවිල්ලේ හරි ආස්වාදයක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ වගේ ආදීනව තියෙනවා. ඇහැ අඩපන වෙනවා, දිරනවා, නොපෙනී යනවා. කන අඩපන වෙනවා, දිරනවා, නොපෙනී යනවා. නාසය අඩපන වෙනවා, දිරනවා, නොපෙනී යනවා. මේ නොදැනී යනවා. ඊට පස්සේ කය කොච්චර දිරනවද, කොච්චර රෝගද. දැන් මේ වසංගත එනවා, වසංගත වලට බයින් මේ ගටවල් වහගෙන මේ සත්වයා ඉන්නේ. මේවා අනිත්‍ය නිසානේ. මේ කය වෙනස් වෙන නිසානේ. මරණයටපත් වෙන නිසානේ. මනස කොච්චර වෙනස් වෙනවද, අනිත්‍ය වෙනවද, අන්‍ය ස්වභාවයකටපත් වෙනවද.
මේ තමයි ආදීනව. ඊළඟට අපි මේ දැන් එකක් හිතනවා ඊළඟ මොහොතේ ඊළඟ එක වෙනස් කරනවා. මේ මොනවද? ආදීනව. ශෝක වැළපීම් දුක් දුම්නස් විඳිනවා. මේ මොනවද? ආදීනව. රෝග තියෙනවා 100 ගණන් ලෙඩ රෝග ශරීර වලට හැදෙනවා. මේ මොනවද? ආදීනව. අපි ආස්වාදයෙන් රැස් කරගත්ත දේවල්ම වෙනස් වෙලා යද්දී අපි කොච්චරනම් හඬනවද වැළපෙනවද හිතෙන් ශෝක කරනවද? මේ ආදීනව. බුදුරජාන් වහන්සේ වදාලා මේ ඇසේ ආදීනවයක් තියෙනවා. ආදීනවයක් නොතිබුණා නම් සත්වයාට එපා වෙන්නේ. ඒ නිසා ආයතන හයේ ආදීනවයක් තියෙන නිසාම එපා වෙනවා. සත්වයාට මේවා එපා වෙනවා. ආදීනවයක් තියෙන නිසා. එතකොට පින්වත්නි ඒ ආයතන හය කෙරෙහි තියෙන චන්දරාගයේ දුරු කිරීම තමයි නිස්සරණය. නිස්සරණයක් නොතිබුණා නම් මේ සත්වයා අමා මහ නිවනටපත් වෙන්නේ නැහැ. නිවන කියලා එකක් නැහැ නිස්සරණේ නැත්තම්. ඒ නිසා මේ ආයතන හයේ ආස්වාදයකුත් තියෙනවා ආදීනවකුත් තියෙනවා නිස්සරණයකුත් තියෙනවා. කාත් කවුරුවත් නැතුව හුදකලාවේ මහ බෝසෙවෙනේ මහ බෝධිසත්වෝ මේ ජීවිතය ওই විදිහට දකින්න එක ආශ්චර්ය කාරණාවක්. කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. අපිට අද ඇස කන නාසය දිවකය මනස ගැන අවබෝධ කරන්න කොච්චරනම් කරුණු කියනවද? ඒත් අපි තවම ඇලෙනවා ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට. අපි තවත් මුලා වෙනවා ඇහැට එන රූපවලට, කනට ඇහෙන ශබ්දවලට, නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට, සිතට සිතෙන අරමුණු වලට තවම මුලා වෙනවා. තව මේවා අල්ලගෙන ඉන්නවා. තව මේ වගේ ආස්වාදයේ විඳිනවා. මේවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අපිට බලන්න බැරි වෙලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නොයේක ආකාරයෙන් මේ ඇස කන නාසය දිව කය මනස අවබෝධ කිරීමට අපිට වදාලා. චක්කුම් භික්ඛවේ පුරාණ මිදං කම්මං අபிසංකතං අபிසංචේතේකං වේදනියං දට්ඨබ්බං. ඇස කියන්නේ පැරණි කර්මයක්. කන කියන්නේ පැරණි කර්මයක්. නාසය කියන්නේ පැරණි කර්මයක්. දිව කියන්නේ පැරණි කර්මයක්. කය කියන්නේ පැරණි කර්මයක්. මනස කියන්නේ පැරණි කර්මයක්. මේ ජීවිතේම පැරණි කර්මයක්. මේ ඇහැ මේ විදියට හැදුනේ, මේ කටහඬ මේ විදියට ආවේ, මේ රූපේ මේ විදියට තියෙන්නේ පුරාණ කර්මයක් නිසා. අපිම කරගත්ත දේවල්. අபிසංකතං අபிසංචේතේකං විශේෂයෙන් සකස් වූ චේතනාවක් මුල් වෙලා හැදිච්ච ඒවා. වේදනියන් දට්ඨබ්බං විඳවා තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. මේ ආයතන හයේ තේරුම විඳවා වේදනාවෙන්ම තේරුම් ගන්න තියෙන එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේක පුරාණ කර්ම. අලුත් කර්ම තමයි ඇස මුල් කරගෙන චේතනාවක් පහළ කළා සිතෙන් කයෙන් වචනෙන් ක්‍රියා කරනවා. ඔන්න ආය අලුත් කර්මයක් හැදෙනවා. කන මුල් කරලා චේතනාවක් පහළ කළා සිතෙන් කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. ඔන්න ආයෙත් කර්මයක් හැදෙනවා. නාසය මුල් කරගෙන චේතනාව පහළ කළා සිතෙන් කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. දිව මුල් කරගෙන, කය මුල් කරගෙන, සිත මුල් කරගෙන චේතනාව පහළ කරලා ඒ මුල් කරගෙන සිතෙන් කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. අලුත් කර්ම හැදෙනවා. මේ විදිහට පැරණි කර්ම ගෙවා අලුත් කර්ම රැස් කරන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අවබෝධ කළොත්ම පමණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයකින්ම පමණයි. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන්න ඕන ආයතන හය අවබෝධ කරගන්නවා කියලා. ආයතන හය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ වදාලා අනිත්‍ය වශයෙන් බලන්න, දුක් වශයෙන් බලන්න, තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් විදිහට ආයතන හය දිහා බලන්න කිව්වා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 නොඑක ආකාරයෙන් විස්තර කළා. අර චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා මේ හරි පුදුමයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න මේ සත්තු 6 දෙනෙක්. සත්තු 6 දෙනෙක් ඉන්නවා. අපි කියමුකෝ ඇතෙක් ඉන්නවා. වඳුරෙක් ඉන්නවා. නයෙක් ඉන්නවා. විශාල පක්ෂියෙක් ඉන්නවා. ඊළඟට කිඹුලෙක් ඉන්නවා. ඊළඟට සුනකයෙක් ඉන්නවා. මේ විදිහ ඔන්න ප්‍රාණීන් 6 දෙනෙක් ඉන්නවා. මේ ප්‍රාණීන් 6 දෙනාම එක ලණුවකින් ගැට ගහලා ඒ 6 දෙනාමගේම ලණුව එකට ගැට ගහලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනින් කවුද බලවත් වෙන්නේ? එයා ඇදගෙන යනවා අනිත් 5 දෙනා. අපි කියමු ඇතා බලවත් වෙච්ච ගමන් අර අනිත් සතු ටික ඔක්කොම ඇදගෙන කැලීට යනවා. කිඹුලා බලවත් වෙච්ච ගමන් අර ඔක්කොම ටික ඇදගෙන වතුරට යනවා. කුරුල්ලා බලවත් වෙච්ච ගමන් මේ ඔක්කොම ඇදගෙන උඩට යනවා. පක්ෂියා බලවත් වෙච්ච ගමන් ඊළඟට සුනකයා බලවත් වෙච්ච ගමන් මේ කට්ටිය ඇදගෙන ගමට යනවා. මේ විදිහට ප්‍රාණීන් 6 දෙනා 6 පැත්තට අදිනවා. ඇදලා හෙම්බත් වෙනවා. එක්කෙනෙක් බලවත් වෙච්ච කෙනා අනිත් ටික ඇදගෙන යනවා. ආන් ওই වගේ තමයි කිව්වා මේ ආයතන 6. අපිට ඇහෙන් රූප බලන්න ඕන ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන 6ම දැන් එකට මේ ගැට ගහලා දැන් තියෙන්නේ. දැන් මේකෙන් එක්කෙනෙක් බලවත් වෙනවා. එයාගේ හිතට කියනවා දැන් ඔබ මේ නාට්‍ය බලන්න ඕන ටෙලිවිෂන් එක. ඊට පස්සේ ඔන්න මෙයා යනවා දැන් ටීවී එක ළඟට. ගිහිල්ලා දැන් බල ඉන්නවා. දැන් ඇහැට යෝම නැවුනේ. දැන් කනත් අරන් ගියා, නාසයත් අරන් ගියා, දිවත් අරන් ගියා, කයත් අරන් ගියා, හිතත් එතෙන් අරන් ගියා. ඔහොම ඉන්නකොට මෙයා කියනවා නෑ මියුසිකල් ෂෝ එකකට යන්න ඕන. දැන් ඔන්න ඒක සින්දු අහන්න ආසාව. දැන් කනෙන් තමයි මෙයාව දැන් ඇදගෙන යන්නේ. ඔහොම ඉන්නකොට කරවල බැදුමක් යනවා. මොනවද අද වදින්නේ කියලා දැන් මෙන්න මෙයා කුසියට යනවා. නහය බලවත් වුණාම අර අනිත් 5 දෙනාත් ඇදගෙන යනවා. කොහොම ඉන්නකොට මෙයාට ඇඟට මහන්සි නිදා ගන්න ඕන. ඊට පස්සේ ඔන්න ඇඳට අරන් යනවා මේ අනිත් 5 දෙනාත් කය විසින්. ඊළඟට හිතට මනෝ ලෝකේ තනි වෙනවා. සිතිවිලි හිතා ඉන්නකොට ගහක් යට්ට වෙලා එතන ඇහත් තියාගෙන කනත් තියාගෙන නාසයත් තියාගෙන දිවත් තියාගෙන කයත් තියාගෙන මනෝ ලෝකේ ඉන්නවා. මේ විදිහට ඇහෙන් අදිනවා, කනෙන් අදිනවා, නාසෙන් අදිනවා, දිවෙන් අදිනවා, කයෙන් අදිනවා, මනසෙන් අදිනවා. 6 පැත්තට ඇද ඉන්නේ. හෙම්බත් වෙලා ඉන්නේ. ඒක තමයි ඒ පැති 6කට සත්තු 6 දෙනා අදින නිසා රඳින්න තැනකුත් නැහැ. ඒ කියන්නේ සත්තු 6 දෙනාගේ ලණුව එක පොටට ගැට ගහලා. රඳින්නේ නැහැ. ඒ නිසා මෙයාලා හරියට අදිනවා මෙහෙට අදිනවා කොහේ නතර වෙයිද දන්නේ නැහැ. ඔන්න ඔය ආයතන 6 පැත්තට ඇදිල්ලේ වෙහෙස තමයි අපිට තියෙන්නේ. මේ සංසිඳීමක් නැතුව වෙහෙස කර බවක් තියෙන්නේ ඔය ආයතන 6 පැත්තට ඇදින එක. බුදුරජාන් වහන්සේ වදාළා මේ ආයතන 6 මේ සත්තු 6 දෙනා ගැට ගහපු ගැට ලණුව මැද කණුවක් හිටවලා කණුවේ ගැට ගහන්න ඕන කිව්වා. කණුවේ ගැට ගැහුවට පස්සේ ඇතාට ඇදගෙන යන්න බෑ අර 5 දෙනා. මොකද ඒ ලණුව කණුවට ගැට ගහිලා. අර සත්තු 6 දෙනාට ඇදගෙන යන්න බෑ. එක තැනම ඉන්න සිද්ධ වෙනවා. ආන්නේ වගේ සතිපට්ඨානේ නැමැති කණුවේ ගැට ගහන්න ඕන කිව්වා ආයතන 6. එහෙම ගැට ගහපුම ඇහැට ඇදගෙන යන්න බෑ අපිව. කනට ඇදගෙන යන්න බෑ අපිව. සතිපට්ඨානේ පිහිටනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර සිහිය පිහිටවලා මේ ආයතන 6 අවබෝධ කරගන්න එක ගැන ගොඩාක් වදාලා. බොහෝ කරුණු වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ ලෝක සත්වයාම අහුවෙලා ඉන්නේ මායයටනේ. මාර බලවේගීට මේ සකල ලෝක සත්වයා අහුවෙලා තියෙන්නේ.
එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සකල ලෝක සත්වයා අහුවෙලා ඉන්නවා මේ බලවේගයට. ඒ බලවේගයට අහුවුනේ ඇහැ කන නාසය දිවකය මනස අසංවර නිසා. එතකොට ඇහින් රූපයක් බලලා රාගයක් හෝ ද්වේෂයක් හෝ අමනාපයක් හෝ බැඳීමක් ඇති වෙනවද? ඒ ඔස්සේ තමයි සියලු කෙලෙස් වැඩ කරන්න පටන් ගන්න. කනෙන් ශබ්දයක් අහලා ආසාවක් හෝ බැඳීමක් හෝ රාගයක් හෝ ගැටීමක් හෝ හට ගන්නවද? ඒ තුලින් තමයි කෙලෙස් ඔක්කොම වැඩ කරන්නේ. නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රසය විඳලා, කයෙන් පහස විඳලා, මනසින් අරමුණ විඳලා. ඒකට මේ ඔස්සේ තමයි දැන් ආසාවක් හෝ බැඳීමක් හෝ රාගයක් හෝ කැමැත්තක් හෝ පටිගයක් හෝ හටගත්තොත් ඒ ඔස්සේ තමයි කෙලෙස් ටික ඔක්කොම වැඩ කරන්නේ. මායя අපිව අල්ලන්නෙත් ඒ හරහා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඔහුගේ සිතවිල්ල මේ වගේ කිව්වා. දැන් මායя මිනිස්සේ අල්ලන හැටි කියනවා. සත්වය අල්ලන හැටි. ඔහු නරියෙක් වගේ කිව්වා. නරියා ගොඩාක් බඩගින්නේ ගම් ඉවුරේ යනකොට ඉබ්බෙක් ඇවිල්ලා ගම් ඉවුරෙන් උඩට. ඉතින් ඉබ්බා ඉවුරේ එහෙම යනකොට හරෙන් නරියා ආවා. නරියා වේගෙන් ඇවිල්ලා ඉබ්බා ළඟට පැන්න කන්න. ඉතින් ඉබ්බා එසැනින් මොකද කළේ? අර කටුවාසට අර අත් කකුල් ඔළුව දාගත්තා. දැන් ඔන්න නරියා දැන් ඉබ්බයි කටුව උඩ අත තියාගෙන ඉන්නවා. ඉඳලා දැන් නරියා කල්පනා කරනවා වටේ බල බලා දැන් දාපන් අඬුවක් එළියට කනවා. දැන් දාපන් අඬුවක් එළියට කනවා. දැන් දාපන් අඬුවක් එළියට කනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මාර්යා ඔය විදිහට කිව්වා සත්වික් ග්‍රහණය කරගන්න බලාගෙන ඉන්න. ඇහැ අසංවර කරගනි. කන අසංවර කරගනි. නාසය අසංවර කරගනි. මනස අසංවර කරගනි. මං ඔබව අල්ලනවා. කාය අසංවර කරගනි මං ඔබව අල්ලනවා කියලා ඉන්නේ. දැන් ඔය විදිහට බලනකොට මේ සකල සත්වයාම ඉන්නේ කාගේ ග්‍රහණය තුලද? කාගේ අතේද ඉන්නේ? ඇයි ඇහැ අසංවර වෙලා හැම වෙලාවෙම? කන නාසය දිවකය මනස සිහියෙන් සංවර කිරීමක් තියෙනවද? ඔය වාගේ නිවනට දිවිපිදු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේ අර විදිහට අවවාද අනුශාසනා කරනකොට ඒ උතුම් සංඝයා වහන්සේලා ඒ කාලේ හිටපු නිවනට දිවිපිදු භික්ෂුන් වහන්සේලා කොච්චර ඇහැ සංවර කරන්න ඇතිද? කොච්චර නහය සංවර කරන්න ඇතිද? දිව සංවර කරන්න ඇතිද? කය සංවර කරන්න ඇතිද? එතකොට අද කාලේ ආයතන 6 අවබෝධ කරනවා කියලා කතාවක් නැහැනේ. කොයි ආගමේද ආයතන 6 අවබෝධ කරන්න කතා කරන්නේ? කොයි රටේද ආයතන 6 අවබෝධ කරන්න කතා කරන්නේ? කොයි භාෂාවේද ආයතන 6 අවබෝධ කරන්න කතා කරන්නේ? දැන් ඔබ ගෙදර ඉන්නවා ගෙදර ආයතන 6 අවබෝධ කිරීමක් ගැන කතා කරනවද? කඩපිලට සුපර් මාකට් එකට යනවා පොළට යනවා කතා කරනවද? ඉස්කෝලේ යනවා ටියුෂන් යනවා කතා කරනවද? කැම්පස් යනවා රැකියා ස්ථාන වලට යනවා කතා කරනවද? කොහේවත් කතා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේම විතරයි බුදුබණ පදයකම විතරයි මේ ආයතන 6 සංවර කිරීම ගැන කතා වෙන්නේ. ඒ නිසා ලේසි නෑ පින්වත්නි මේකෙන් ගොඩ යනවා කියන එක. ආයතන 6ට අහු වෙලා ආයතන 6 වෙනස් වෙද්දී ඒ ආස්වාදයට අහු වෙලා වෙනස් වෙද්දී ආදීනවෙන් දුක් විඳිනවා එච්චරයි. මේවා අනිත්‍යයි අනිත්‍යයි කියලාවත් කල්පනා කරන්න තියෙන පින්වත්නි මේ කාලේ විතරයි. මේ කාලේ අතුරුදහන් වෙච්ච ගමම්ම මේ බුද්ධ ශාසනය මේන් නැති වෙච්ච ගමම්ම ආය මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා ඇස අනිත්‍යයි අනිත්‍යයි ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නොවේ කියලා සිහි කිරීමක් කතා කිරීමක් සිද්ධ වෙන්නේ. මේ දැන් ඒ අවබෝධ කරගත්තට පස්සේ ඒ අවබෝධය ඒ කෙනෙකුගේ ජීවිතය සුවපත් කරන හැටි පුදුමයි. මට මතකයි ඉස්සර හිටියා රහතන් වහන්සේ නම ඒ රහතන් වහන්සේගේ නම උපසේන.
දැන් කුටිවල වාසය කරනවා. ඒ ස්වාමීන් වහන්සේගේ ඇඟට විසගෝර සර්පෙක් වැටුණා උඩින්. වැටිච්ච ගමන්ම දෂ්ට කළා. උග්‍ර විෂ එසැනින් ශරීරගත වුණා. උන්වහන්සේ කතා කරනවා ආයස්මතුනි එළියේ හිටපු සංඝයාට කතා කළා. සංඝයා ඇතුළට වැඩියා. "ඇයි ස්වාමීනි? තව චූටි වෙලාවකින් මේ ශරීරයේ බොල් වීමිටක් විහිරිලා යනවා වගේ විසිරිලා යනවා. ඒ නිසා මේක එළියේ පිළිකන්නෙන් තියන්න" කිව්වා. ඔය වචනේ ඇහුණා යහපැති කුටි හිටියේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. දැන් සංඝයා අර ස්වාමීන් වහන්සේ උස්සලා පිළිකන්නට ගෙනාවා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා "ප්‍රිය ආයස්මතුනි ඔබ දැන් කතා කරනවා මට ඇහුණා. තව සුළු මොහොතකින් මේ ශරීරේ බොල් වීමිටක් වගේ විසිරලා යනවා. ඊට කලින් පිළිකන්නේ තියන්න" කියලා. ඉතින් ඔබ වහන්සේ එහෙම කිව්වට ඔබ වහන්සේගේ ඇස් දෙකේ ප්‍රියමනාපයි. මූණ ප්‍රියමනාපයි. කිසි දුකක් මූණේ පේන්නේ නැහැ. කලබලකාරී ගතියක් මොකවත් පේන්නේ නැහැ. සාමාන්‍ය විදිහට කලින් හිටපු විදිහටම ඉන්නවා. ඒත් කියනවා තව චුට්ටකින් මේ ඇඟ විසිරිලා යයි කියලා. ප්‍රියාස්මතුනි ඇස අවබෝධ කරපු නැති කෙනෙකුට නම් ඇස විනාශ වෙද්දී දුක හටගනී. කන අවබෝධ නොකරපු කෙනෙකුට, නාසයේ යථාර්ථය අවබෝධ නොකරපු කෙනෙකුට, දිවේ යථාර්ථය අවබෝධ නොකරපු කෙනෙකුට, කයේ යථාර්ථය අවබෝධ නොකරපු කෙනෙකුට, සිතේ යථාර්ථය අවබෝධ නොකරපු කෙනෙකුට මේවා අනිත්‍ය වෙද්දී, වෙනස් වෙද්දී දුක හට ගන්නවා. හැබැයි ඒක අවබෝධ කරපු කෙනෙකුට දුක හට ගන්නෑ නැහැ. උන්වහන්සේ ලස්සනට විස්තර කළා. මේ දේශනාව අවසානයේ උන්වහන්සේ එහෙම පිරිනොම් පානවා. කිසි කතාවක් මොකුත් නැහැ එතන. වැළපීමක්, ශෝක කිරීමක්, ජීවිතේ ඉල්ලලා හඬා වැටීමක් මොකවත් නැහැ. මොකවත් නැහැ. ওই විදියට හිටියා. ඔය භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පෑවයින් පස්සේ රහතන් වහන්සේලා දෙනම සෝන සිග්ගව කියලා මට මතක හැටියට. උන්වහන්සේලා මහවනේ ඉන්නකොට උන්වහන්සේලාට දෂ්ට කළා මේ විසගෝර දිවි මකුළුවෙක් හෝ ගෝනුසෙක්. ඒ ස්වාමීන් වහන්සේලා ඒ දෙනම වහන්සේලා ඉපදිලා තියෙන කිඳුරියෙක්ගේ බඩින්. උන්වහන්සේලාට අර මේ මට මතක හැටියට මේ ගෝනුස්සෝ වෙන්න ඕන. ඒ විස උග්‍ර විසක් වෙනවා ඇඟට වැදුණොත්. ඊට පස්සේ කිව්වා ආයස්මතුනි මට ගෝනුස්සෙක් දෂ්ට කළා. මට මේ ගිතෙල් පොඩ්ඩක් තිබ්බොත් මේක සුව කරන්න පුළුවන්. දැන් තමන්ගේම සහෝදර හඳුනන්න කිව්වේ. තමන්ගේ කුසේ උපන් සහෝදරයෝ දෙන්න. ඊට පස්සේ කිව්වා ආයස්මතුනි මේ රෑ කොහොමද ගමට යන්නේ? පිණ්ඩපාත ගියා කියලා ලැබෙයිද? භික්ෂුවක් රෑ වෙලා යන්නේ එක හොඳයිද? ඒක තමයි අපි හිත බලමු. දැන් අපිට හිතෙන්නේ මගේ සහෝදරයා වෙලා මේ මැරෙන්න කිට්ටුවා මේ ලෙඩක් හැදිලා ගියේ නෑනේ. එහෙම හිතෙන්නවත් නෑ ඇත්තන්න. ඊට පස්සේ උදේ වෙනකොට උන්වහන්සේ පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාතේට එළිඟි තෙල් හම්බුන්නේ නෑ. ආයස්මතුනි අද එළිඟි තෙල් හම්බුන්නේ නෑ. ඊට පස්සේ කිව්වා කමක් නෑ. ඊට පස්සේ ඊළඟ දවසේ පිණ්ඩපාත වැඩියා ලැබුන්නේ නෑ. කමක් නෑ ආයස්මතුනි. තුන්වෙනි දවසේ ඒවත් ඉල්ලන්නේ නෑ. ඒ රහතුන්ගේ යුගය ඉවරයි පින්වත්නි දැන්. තුන්වෙනි දවස වෙනකොට එළිඟි තෙල් බිඳකින් සුව කරගන්න තිබ්බ අර විස සුව කිරීම ඒ ගිතෙල් ගංගාවක් ලැබුණත් සුව කරගන්න බැරි මට්ටමටම විස නැංගා. තුන්වෙනි දවසේ පිරිනොම් පෑවා. ධර්මාශෝක රජුරෙන් කාලයක උනේ. ඊට පස්සේ උන්වහන්සේගේ ආදාහන කටයුතු සිද්ධ වුණා. රජතුමාට ආරංචි වුණා ගිතෙල් නොලැබීම නිසා රහතන් වහන්සේ නමක් පිරිනොම් පෑවා කියලා. ඊට පස්සේ රජතුමාට බොහෝ දුක හිතිලා ගිතෙල් සහිත චතු මඳුර හන්දියක් ගානේ තිබ්බා ශ්‍රමණයන් වහන්සේලාට කියලා.
අන්න ඒකත් එක තමයි සංඝයාට සත්කාර වැඩි නිසා තමයි අන්‍යාගමිකයෝ සිවුරු දාගත්තේ. ලාභ සත්කාර හේතු කරගෙන. ඊට පස්සේ තමයි පෝය කරන්නේ නැතුව මේ සංඝයා මේ අපිරිසිදුව පිරිස එකතු වෙලා ධර්ම සංගායනාවක් කරන මට්ටමට පැමුණුනේ ওই සිද්ධිත් එක්ක. මට කියන්න උවමනාව තිබ්බේ අර සිද්ධිය බලන්න. ගිතෙල් ගේන එක. අනේ මට ගිතෙල් ටික ගෙනලා දෙන්න බැරි වුණානේ කියලා අර ස්වාමීන් වහන්සේට දුකකුත් නැහැ. මට මෙයා ගිතෙල් ගෙනලා දුන්නේ නෑනේ කියලා අර ස්වාමීන් වහන්සේට දුකකුත් නැහැ. ඇයි මේ? ඇස අවබෝධ කළා. කන අවබෝධ කළා. එහෙනම් මේ සාධාරණේ අසාධාරණේ හිවීම ඔයා ඇයි මට මෙහෙම කළේ? ඇයි කියා මේක එක්කෙනාට ඇඟිල්ල දික් කරගන්නේවා? මේ ඔක්කොම තියෙන්නේ ආයතනය අවබෝධ නොවීම නිසා. ආයතනය අවබෝධ නොවීම නිසා. බුදුරජාණන් වහන්සේ ආයතන 6 දැක්කේ පාළු ගෙවල් 6ක් විදිහට. අයිතිකාරයෝ නැහැ. ඊළඟට ඒ පාළු ගෙවල් වලට හොරු ඇවිල්ලා වළම් බෙදලා යනවා. ඒ විදිහට තමයි දැක්කේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. අයිතිකාරයෙක් නැති ඇහැට රූප ආවා. අයිතිකාරයෙක් ඉන්නවා නම් බ්‍රේක් කරනවා. එන්න දෙන්නේ නැහනේ. මේ ඇහැට එනවනේ ඕන තරම් රූප. ඇයි? අයිතිකාරයෙක් නැහැ. කනට ඕන තරම් දේවල් ඇහෙනවා. අයිතිකාරයෙක් නැහැ. මගේ ආත්මය කියලා ගන්න අයිතිකාරයෙක් නැහැ. ඒ නිසා අපි සසර පතනවා කියන්නේ දෙව්ලොව හෝ බඹලොව හෝ මොනම ලෝකයක හරි අපිට ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ ආයතන 6 අනිත්‍ය වශයෙන් දැක්කොත්, දුක් වශයෙන් දැක්කොත්, අනාත්ම වශයෙන් දැක්කොත් සබ්බ ලෝකේ අනබිරත සංඥා. සියලු ලෝකයන් කෙරෙහි නොඇලීම උපදිනවා. ඇයි? ඕනම ලෝකයක උපදින්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. එනිසා සියලු ලෝකයන් කෙරෙහි නොඇලීම උපදිනවා මේ ආයතන 6 අවබෝධ කරගත්තොත්. ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාලා සබ්බම් භික්ඛවේ දේසිස්සාමි. සියල්ල පින්වත් මහණෙනි මා ඔබට කියලා දෙන්නම්. සියල්ල කියලා කියන්නේ ඇසත් රූපයන්, කනත් ශබ්දයන්, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසයන්, කයත් පහසත්, සිතත් අරමුණුත්. මේක තමයි සියල්ල කියලා කියන්නේ. එහෙනම් ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන බාහිර ආයතන 6ට අපි බැඳෙනවා කියන්නේ, ආසයි කියන්නේ සියල්ලටම ආසයි. ඒවා වෙනස් වෙනවා කියන්නේ සියල්ලම වෙනස් වෙනවා. මේ අවබෝධ කළා කියන්නේ සියල්ලම අවබෝධ කළා. ඔබ බලන්න ලෝකෙම අවබෝධ කළා වෙනවා. ඇහැක් නැත්තම්, කනක් නැත්තම්, නාසයක් නැත්තම්, දිවක් නැත්තම්, කයත් නැත්තම්, මනසත් නැත්තම්, ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණුත් නැත්තම් ලෝකයක් කියලා එකක් තියෙයිද? ලෝකය කියන එක හටගන්නේ අපි තුලම මේ ආයතන 6 මුල් වෙලා. ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇස අනිත්‍යයි, හේතුඵල ධමයෙන් හටගත් දෙයක් විදිහට බලන්න කියලා. මොකද්ද හේතුඵල ධම? නාම රූප පත්‍ය සලආයතන. ආයතනයි හටගන්නේ නාම රූප නිසා. ඒ ඇසත් රූපයත් නිසා ඇසේ විඥානය හටගන්නවා. දැන් පින්වතුනි නාම රූප අනිත්‍ය වූ නාම රූප නිසා ඇහැ හටගත්තා. අනිත්‍ය වූ ඇස. නිට්ටය නෑ ඇස. එතකොට ඇහැට පේන රූප තියෙනවා. ඒ රූපත් අනිත්‍ය ඒවා.
ඇසත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් ඇසයි රූපයයි නිසා හටගන්නේ විඥානය. විඥානය කුතෝ නිච්ඡම් භවිසති. කොහොමනම් නිට්ටය වෙන්නද? ඇසයි විඥානෙත් අනිත්‍යයි. ඇසයි රූපයයි විඥානයයි එකතු වීම තමයි ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. ඇසත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් විඥානෙත් අනිත්‍ය නම් ওই තුනේ එකතු වීම කොහොමනම් නිට්ටය වෙන්නද? එයත් අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍ය නම් ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. ඇසේ වේදනාව, ඇසේ සංඥාව, ඇසේ චේතනාව මේවා කොහොමනම් නිට්ටය වෙන්නද? පින්වතුනි අනිත්‍ය වූ නාම රූප නිසා කන හටගන්නේ. කන අනිත්‍යයි. කන අනිත්‍යයි. එතකොට කනට ඇහෙන ශබ්දත් අනිත්‍යයි. කනයි ශබ්දයි නිසා තමයි කනේ විඥානය හටගන්නේ. එතකොට කනත් අනිත්‍ය නම් ශබ්දයත් අනිත්‍ය නම් කනේ විඥානය කොහොමනම් නිට්ටය වෙන්නද? තින්නම් සංගති පස්සෝ මේ තුනම එකතු වීම ස්පර්ශය. ඒ ස්පර්ශය කොහොමනම් නිට්ටය වෙන්නද? ස්පර්ශය නිසා තමයි කනේ වේදනාව, කනේ සංඥාව, කනේ චේතනාව ආදී ධර්ම ඇති වෙන්නේ. ඒ ස්පර්ශය අනිත්‍ය නම් ඒ වේදනා සංඥා චේතනා කොහොමනම් නිට්ටය වෙන්නද? ඊළඟට පින්වත්නි මේ නාසය අනිත්‍ය වූ නාම රූප නිසා හටගත්තේ. ඒ නාසය අනිත්‍යයි. ඒ නාසයට දැනෙන ගඳ සුවඳත් අනිත්‍යයි. නාසයත් අනිත්‍යයි ගඳ සුවඳත් අනිත්‍යයි. ඒ දෙක නිසා තමයි නාසයේ විඥානය හටගන්නේ. එතකොට විඥානය කොහොමනම් නිට්ටය වෙන්නද? ඒ තුනේ එකතු වීම ස්පර්ශය. ස්පර්ශය කොහොමනම් නිට්ටය වෙන්නද? ස්පර්ශය නිසා තමයි වේදනා සංඥා චේතනා ඇති වෙන්නේ. ඒවා කොහොමනම් නිට්ටය වෙන්නද? මේ විදිහට තමයි අනිත්‍ය සිහි කරන්නේ. ආයතන හයම අනිත්‍යයි කියලා සිහි කරන්න ඕන. මේ ආයතන අනිත්‍ය භාවනාව. ඒ විදිහට අනිත්‍යයි 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 කියලා සිහි කරනකොට මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා සිහි කරනකොට ටික ටික ඇස කෙරෙහි තියෙන ආසාව, කන කෙරෙහි තියෙන ආසාව, නාසය කෙරෙහි, දිව කෙරෙහි, මනස කෙරෙහි තියෙන ආසාව ටික ටික දුර වෙවි යනවා. යථාර්ථය අවබෝධ වෙන්න මේවා වෙනස් වෙලා යනවා. අපි මේ ආයතන හයට අල්ලගත්තේ මම කියන සංඥාවත් එක්ක, නිට්ටයයි කියන සංඥාවත් එක්ක. අතහැරපු ගමන් හරි. නිට්ටයයි කියන සංඥාවේ අගුල දාගෙන ඒ සිරකූඩුවේ තමයි හිර වෙලා ඉන්නේ. මහා බෝධිසත්වයෝ ගයාවේ වජිරාසනේ කියලා දෙන්න කාත් කවුරුවත් නැතුව තමා විසින්ම ස්වයම්බූ ඥාණයෙන්ම මේ ආයතන හය අවබෝධ කළා. ආයතන හයේ හට ගැනීම අවබෝධ කළා. ආයතන හයේ නැතිවීම අවබෝධ කළා. ආයතන හයේ නැති වෙන මාර්ගය අවබෝධ කළා. පින්වතුනි පටිච්ච සමුප්පාදේ පවා මේ ඇස මුල් කරගෙන හටගන්නේ. කන මුල් කරගෙන හටගන්නේ. නාසය මුල් කරගෙන හටගන්නේ. දිව මුල් කරගෙන හටගන්නේ. මේක ආයතනය කියන්නේ මේකෙන් තමයි නිෂ්පාදනය කරන්නේ සංසාරේ. පංච උපාදානස්කන්ධේ හටගන්නේ මේ ආයතන හය මුල් වෙලා. කෙලෙස් උපදින්නේ මේ ආයතන හය මුල් වෙලා. ඉතින් ඒ නිසා සැප දුක් විඳින්නෙත් මේ ආයතන හය මුල් වෙලා. අපි මුලා වෙන්නේ, වසඟ වෙන්නේ, ගැටෙන්නේ මේ ආයතන හය මුල් වෙලා. ඒ නිසා සියල්ල කියලා කියන්නේ ආයතන හයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් විදිහට මේ ඇස කන නාසය දිවකය මනස ගැන අහලා තියෙන්න ඕන. ඒ ධර්මයේ සවම්පත් වලට ඇහිලා තියෙන්න ඕන. මේ ධර්මයේ මතක තියාගන්න ඕන. මේ වාගේ දහමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව නම් කාටවත් කියලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ ආයතන හය පුරුදු කරන්නට යම්කිසි වැඩපිළිවෙලක කෙනෙක් යෙදෙනවාද? ආන්නේ වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
ඉතින් ඒ නිසා ওই විදිහට තමයි ආයතන 6 මහා බෝධිසත්වය අවබෝධ කළේ. ඉතින් අවබෝධ කරගෙන ඒ තුලින්ම පරම නික්ලේශී භාවයටපත් වුණා. පරම නික්ලේශී භාවයටපත් වුණා. සම්මා සම්බුදු බවටපත් වුණා. සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේ ආයතන 6 අවබෝධ කිරීම තුලින්. ආයතන 6 අයිති දුකට. ආයතන 6 අයිති දුකට, දුක්ඛාරිය සත්‍යයට. ඉතින් ඒ නිසා ඔබත් නිතර නිතර මේ ආයතන 6 ගැන කියවෙන ධර්ම දේශනා අහන්න. අහලා හිතට යම් හුරුවක් අරන් තියාගන්න. වෙනත් දහම් කරුණු නුවණින් විමසන්න උපකාරී. දහම් කරුණු තේරුම් ගන්න උපකාරයි. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාට මේ ආයතන 6 අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අද දවසේ සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගුරු උපදේශ රහිතව කියන්න කවුරුත් නැතුව මේ ආයතන 6 බෙදලා විග්‍රහ කරගෙන මේ විදිහට අවබෝධ කරපු එක නම් පුදුම සහගතයි. ඉතින් নানা ප්‍රකාර වචන වලින් නොඑක් වචන වලින් බුදුරජාණන් වහන්සේ ආයතන ගැන වදාලා. ඉතින් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අපි ওই විදිහට කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ආශ්චර්ය බලයෙන් ඔබට සිත් වේවා. රැස් වුණ සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ මේ පින් උතුම් දෙහිමින් රැකගනිත්වා කියලා පින් පමුණවනවා. ඒ වගේම මිරිහාන එක්වත්ත පාරේ පදිංචිව සිට මීට වසරකට පෙර මිය පරලෝකීය තිලකා කොළොන්නේ මෑණියන්ට, ඒ වගේම වසර 3කට පෙර මිය පරලෝකීය ධර්මදාස කොළොන්නේ පියාණන්ට, ඒ වගේම 2021 2/26 වෙනි දින මිය පරලෝකීය ස්වර්ණාවතී කුමාරිහාමි මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ මිය පරලෝකීය සියලු ඥාතීන් පරලෝ සැපයටපත් වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම රැස් කරගන්න දුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වී ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වී මේ ආයතන අවබෝධ කරගන්නම වාසනාව ලැබීවා. ඒ වගේම මේ මිරිහාන එක්වත්ත පාරේ ඒ අද ධර්ම දානයේ සඳහා සම්බන්ධ වූ පින්වතුන් සුජීවත්ව සිටින AC පෙරේරා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මේ ධර්ම දානයට සම්බන්ධ වුණ දරුවන් සියලු දෙනාට සිත් වේවා. ජීවිතය අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙන්නම මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ඉක්මනින් නිරෝගී සුව සැලසේවා. ලෝක ව්‍යසන වසංගතේ දුරින්ම දුරු වේවා. ඒ වගේම ඔබ අප කාටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා. ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් හිංසාවක් උපද්දරවයක් නොවේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.